කියන්නේ මගේ ජොබ් එකේ හැටියට අපි ඇනලයිස් කරනකොට අපි කම්පියුටර් එකේ ඩීටේල් එකක් අපි හිතා ගන්නවනේ. අපි ඩීටේල් එකක් ගන්නවා, කලෙක්ට් කරනවා. එතකොට සර් ඒ ඇනලයිස් කරනකොට ඒ කම්පියුටර් එකේ හරි ඒ සප්ලයර්ස්ලාගේ හරි ඒ දේවල් වල හැංගිච්ච දේවල් තියෙනවා. මේ ඩේටා කලෙක්ට් කරගන්න. අපි ඒව කොහොමද සර් අතන්ට කපල් කරගන්නේ? මෙහෙමයි. හැංගිච්ච දේවල් අපිට ඒකේ data complete නැත්තම් ඔය data part එක අපි කරනකොට කියනවා data obsolete නම් data complete නැත්තම් data comprehensive නැත්තම් data sufficient නැත්තම් අපි analysis එක වරදිනවා. අපි කම්පියුටර් detail එකක් ගන්නවා ගන්න detail එක භාගේ detail එකක් base කරගෙන තමයි අපි analyze කරන්නේ. analyze කරලා ඒකෙන් information එළියට අරගෙන ඒකට ගහනවා අපි plan එකක්. වරදිනවා. ඇයි? භාගයක් එළිය තියාගෙන අපි මේ decision එක අරගෙන තියෙන්නේ. You can't do that. ඔව් සර්. You can't do that. දැන් මොකද ඒ දැන් සමහරක් වෙලාවට සර් දැන් අපි ප්‍රයිසස් වලට තමයි ගොඩක් වෙලාවට අපිට නම් මට නම් ගොඩක් වෙලාවට ඉන්වෝල්ව් වෙන්නේ ওই සම්බන්ධයෙන්. එතකොට සර් සමහරක් කම්පියුටර්ස්ලා ඒ ප්‍රයිසස් වල දැන් ඩිස්කවුන්ට් මාජින් එකක් හරි මොන හරි තිබ්බොත් ඒක වෙනස් කරනවා. නමුත් ඒ සප්ලයි හරි ඒ රිටේලර්ගේ හරි වොලියුම් එකේ හැටියට ඒක වෙනස් කරනවා. සමහරක් වෙලාවට ඒක අපිට එළියට ගන්න අමාරුයි සර්. මොකද ඒක එක්කෝ ඒ টොප් මැනේජ්මන්ට් එකෙන් ගන්න ඩිසිෂන් එකනේ ඒක තීරණය කරන්නේ මේ ෂොප් එකට මෙහෙමයි කියලා. එතකොට අපි කොහොමද ඒ එකක් ආවොත් සර් දැන් ඒක එළියට එන්නේ නැහැනේ මොනම හේතුවක් නිසාවත් එළියට ඒ රිටේලර් දෙන්නෙත් නැහැ ඒ කම්පියුටර් එළියට දෙන්නෙත් නැහැ. නමුත් ෆික්ස් රේට් එකක් තමයි එළියේ යන්නේ. එහෙම වුණොත් ඒ වගේ දෙයකටදී ෆේස් කරන්නේ කොහොමද සර්? එතන තමයි වාගේ කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් දරුණට තියෙන්නේ. අපි අනන්තවත් ගන්නවා. මමත් ඩීලර්ස්ලා මමත් රීසෙලර්ස්ලා මමත් පොඩි ෂොප්ස් හැන්ඩල් කරපු මිනිස්සෙක් මේ මීඩියා. රයිට්. ඔතන තමයි වාගේ රිලේෂන්ෂිප් එක වැදගත් වෙන්නේ ක්ලයන්ට් එක්ක. මෙහෙමයි. අපි ගත්තොත් එහෙම ඕනම ඇනලිසිස් එකක් රයිට් ඕකේ. දැන් අපි ඉම්පෝර්ට්ස් කරනකොට අපි දන්නවා එන කොස්ටිං ලංකාවට ලෑන්ඩඩ් කොස්ටිං මොනවද කියලා. ඔය item එකේ HS code එක හොයාගෙන ශ්‍රී ලංකා customs website එකට ගිහලා ගහපු ගමන් HS code එකට අදාළ duty structure එක වාට එනවා සම්පූර්ණයෙන්ම. cess එක කොච්චරක් තියනවද, duty එක කොච්චරක් තියනවද, PAL එක කොච්චරද, port and aviation levy එක කොච්චරද, NBT අරව මේවා ඔක්කොමත් එක්ක වාට calculation එක. ඒතර ඔයා දන්නවා landed cost එක මොකක්ද කියලා. manufacturing උත් හරි ලේසි. pricing කියන එක නම් ලොකු challenge එකක් නෙමෙයි in modern context. right? අනිත් ඒවා තමයි පොඩ්ඩක් challenging. pricing කියන එක දැන් ගොඩක් තැන්වල visible. එතකොට දැන් pricing කියන එක 100% ඔයාට detail එකක් නැති වුණත් අපි දන්නවා සාමාන්‍යයෙන් costing එකක් කරාට පස්සේ අපි කරනවා averaging එකක්. ඒ කියන්නේ volume එක අඩුවෙන් දෙනකොට එයාගේ retail price එක analyze කරනවා. වැඩියෙන් දෙන එක්කෙනාගේ retail price එක අපිට analyze කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙන්නගේ pattern analyze කරලා බැලුවොත් එහෙම අපි දන්නවා කොයි හරියකින්ද මේගොල්ලෝ margin calculation එක නතර කරලා තියෙන්නේ කියන එක. දැන් උදාහරණයක් ගන්න විදියට ගත්තොත් එහෙම industry කනෝ depend වෙනවා දෙන්නගේ. what industry you are in Chamara? මොටරට ඔටෝමොබයිල් නේ සර් මම ටයර්ස් එතකොට ඒ වගේ වනේ හැන්ඩල් කරන්නේ. එතකොට ඒන මට පොඩි ගැටලුවක්. ඒක සමහරක් වෙලාවට අපි කොච්චර මේ දැන් මට ටයර් ෂොප් වල ඒ වගේ තිබ්බොත් එම මම හදාගෙන තියෙන විදිහක් තියෙනවා. කියන්නේ මාත් එක හදාගත්ත PR එකක් තියෙනවා. සමහරක් අය නමුත් මම වගේම සර් තව ඉන්නවනේ සර් මේ එක බ්‍රෑන්ඩ් වලට හදාගත්ත මේ ඒවට සම්බන්ධ අය. ඒතොර ඒගොල්ලොත් ඒ කියන්නේ මට වැඩිය හොඳට සමහරක් වෙලාවට ඒක හැන්ඩල් කරනවා ඇති. එතකොට සමහරක් වෙලාවට මට කියන දේ නෙමෙයි යාට කියන්නේ. යාට කියන්නේ නැහැ. මොකද යාගේ මාජිත් වැඩි යාගෙන් එන බෙනිෆිට්ස් වැඩි හින්දා. ජීන් වල එතකොට එයා බෙනිෆිට්ස් වැඩි හින්දා. මොකද අපිට රිටේලර් කෙනෙක් එයාගේ කොච්චර PR එක තිබුණත් එයාගේ ප්‍රයිස් එකයි එයාට එන මාජින් එකයි ගොඩක් කන්සර්න්. මාර විදිහට හිතනවා. එතකොට එයා ඒ data එක එළියට දෙන්නේ නැහැ. දැන් මගේ දේවල් මම දන්නවා මම එයාට benefit එකක් දුන්නොත් එයා ඒකට එළියට දෙන්නේ නැහැ. ඒක කොහෙන්වත් හොයාගන්න බෑ. නමුත් ඒ වගේම අනිත් කම්පියුටර්ස්ලත් එක ඉන්න අයත් ඔය දේම ඇප්ලයි කරනවා මං හිතන්නේ. කියන්නේ එක එක්කෙනාට ඒ දේවල් හදන PR එක වෙනස් වෙනවනේ සර්. කොච්චර කොහොම කිව්වත්. අනිවාර්යෙන්. එතනදී ඔයාලට කරන්න පුළුවන් එක මෙකනිසම් එකක් තමයි අඩු එක බලන්න, වැඩි එක බලන්න, මේ දෙක අතර ඇවරේජ් එක යන්න. මොකද කොහොමත් ඒ ඇවරේජ් එකෙන් සිග්නිෆිකන්ට් ඩිෆරන්ස් එකක් එන්න බෑනේ පුතේ.
අපි ඇවරේජින් එකකට යන්න. මොකද අඩුවෙන් ගන්න එක්කෙනාට කොයි වගේ ප්‍රයිස් එකක්ද යන්නේ, වැඩියෙන් ගන්න එක්කෙනාට කොයි වගේ ප්‍රයිස් එකක්ද. මොකද ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට ඉන්ඩස්ට්‍රි එකේ බ්‍රෑන්ඩ්ස් වල මූව්මන්ට් එක ටික කාලයක් යනකොට ඒක අපි දන්නවා කොයි රේන්ජ් එකෙන්ද ප්‍රොෆිට් එක ප්ලේ කරන්න කියන එක. ඒතර අපි දන්නවා කොස්ට් එකත් එක්ක රිටේල් ප්‍රයිස් එක යනකොට ඕනම කම්පැනි එකක් ඒගොල්ලන්ගේ සර්වයිවල් එකකට ඒ කොච්චර ප්‍රොෆිට් මාජින් එකක් තියාගන්නද. ඒතර අඩු එක වැඩි එක අතර ඇවරේජ් එක අපි අරගත්තොත් අපි දන්නවා ගොඩක් වෙලාවට කොතනින්ද මේ ප්‍රයිසින් පාක් කරලා තියෙන්නේ කියලා. අපි කරනවා ඒක. සෝ ඒක තමයි මෙකැනිසම් එක තියෙන. එක්සැක්ට් ප්‍රයිස් එක ඔයාලට ගන්න බැරි වෙයි. සමහරවිට රිටේලර් ගාවට ගියාම කියයි මේ ඔයා එයා දෙන්න රුපියල් ඔයාගේ කම්පියුටර් දෙන්න රුපියල් 10000ට වෙන්න පුළුවන්. නමුත් රිටේලර් ගාවට ගියයි නෑ මල්ලි එයා රුපියල් 9000ට දුන්නේ ටයර් සෙට් එක මේ පුළුවන් නම් බලන්නවත් 9000ට දෙන්නේ කියලා. So it's like that. So but you need to identify okay whether it is a practical thing to give at 9000 and you need to go on average. Right? හැබැයි data නැතුව decision ගත්තොත් you are gone. තව චූටි දෙයක් තියෙනවා. දැන් අපි හිතන්නකෝ මාකට් එකේ මේක නම් මේකට ලොකුවට සම්බන්ධයක් නැහැ. මට පොඩි නිකන් අයිඩියා එකක් විතරයි අයිඩියා එකක් ගන්න තමයි එකට නම් ඕනේ. දැන් අපි හිතන්නකෝ අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා මාකට් එකට. එතකොට ඒ මාකට් එකට අපි හිතමුකෝ ඒක අපි ඒ රටවල් එක්ක බැලුවොත් ඒ බ්‍රෑන්ඩ් එක හයි. ඒ කියන්නේ රටවල් වල ගොඩක් හොඳ පොපියුලේෂන් එකක් තියෙන හොඳ බ්‍රෑන්ඩඩ් එකක්. නමුත් ලංකාවට තාම ඒක මාකට් නැහැ. එතකොට අපි හිතන්නකෝ අපි නිකන් දැන් චයිනා කියලා ගත්තොත් එහෙම අපි හිතන්නේ බොහොම ලෝ ප්‍රයිසස් යන බ්‍රෑන්ඩ් කියලා අපි හිතන්නේ. සාමාන්‍යයෙන් මම මේ කතා කරන්නේ ටයර් ෆීල්ඩ් එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න. එතකොට අපි හිතන්නකෝ තායිලන්ඩ් කියන එක ජපන් කියන එක එතකොට අපි පොඩ්ඩක් අපි දන්නවා ටයර්ස් වල මේ සාමාන්‍ය ඒ ඉන්ඩස්ට්‍රි එකේ පොඩ්ඩක් හොඳ මාකට් එකක් තියෙන එකක් කියලා. ඒ කියන්නේ හොඳ නමක් තියෙනවා කියලා. එතකොට අපි හිතන්නකෝ ඒ රටකින් මොනාරි හොඳ රටකින් අපි ජපන් කියන්නකෝ ජපන් ඒ ටයර් එකක් අපි ගෙන්න ගත්තොත් ඒක කොහොමද මේ කපල් කරන්නේ අපි අර අපි හිතමුකෝ මිෂලින් හරි GT රේඩියල් හරි කියන්නේ තායිලන්ඩ් ටයර් එකක්. එතකොට හැන්කොක් ඒ වගේම යනවා චයිනීස්. අපි ප්‍රයිසස් දානකොට ප්‍රයිස් එකක් හදනකොට අපි මේ මැද්දටනේ දාන්න ඕනේ සර්. ඒ කියන්නේ අපි ඒ ටයර් එකේ performance එක ගත්තොත් ටයර් එකේ quality එක ගත්තොත් අපි ඒක GT radial maxis කියන range එකට තමයි යන්නේ. නමුත් ඊට වැඩිය අඩු range තියෙනවා. අපි දාන්න ඕනේ ඔකස කොයි වගේ තැනකටද ඔය ටයර් එක දාන්න ඕනේ? කිසිම තැනක කියන්නේ නැහැ අඩුවෙන් දාන්නේ කියලා ඉවරලා. හැමතිස්සෙම ඒ කියන්නේ ඔතන තමයි price competition එකේ concern එක තියෙන්නේ. කිසිම වෙලාවක ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කම්පිටිටර් ගාන අඩුයි කියලා අපි ගාන අඩු වෙන්න ඕනේ නැහැ. මම අනන්තවත් බිඩ්ස් කම්ප්ලීට් කරලා තියෙනවා වැඩි ප්‍රයිස් එකට කෝට් කරලා. සෝ එතකොට ඔතන කන්සර්න් එක තියෙන්නේ ප්‍රයිස් ඩිෆරන්සියේෂන් එක අපි ජස්ටිෆයි කරන්න ඕනේ. ප්‍රයිස් ගැප් එක ජස්ටිෆයි කරන්න පුළුවන් නම් වැලියුස් වලින් ඒ වැලියු එක ප්‍රොඩක්ට් එකේ ඩිරෙක්ට් වැලියුස් වෙන්න පුළුවන්. ඒ වැලියු එක සර්විස් කම්පොනන්ට් එක ඇඩ් කරපු වැලියු එකක් වෙන්න පුළුවන්. ඒ ප්‍රයිස් එකේ ගැප් එක ජස්ටිෆයි කරන්න පුළුවන් නම් then you will be okay. I will take one of the example. Let's say ඔයා කියනවා ඔයාගේ ටයර් එක. ඔයා කියනවා රයිඩ් කිලෝමීටර් 50000ක් දෙනවා. ඒතර අනිත් චයිනීස් එක කියනවා රයිඩ් කිලෝමීටර් 60000ක් දෙනවා. ඒත් ඊට ප්‍රයිස් එකත් අඩුයි ඔයාගේකට. ඒතර දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔයාට කිලෝමීටර් 10000ක අඩුවකුත් තියෙනවා ප්‍රයිස් එකෙත් ඔයා වැඩි. එතකොට ඕක ජස්ටිෆයි කරන්න පුළුවන් නම් right ඒක ජස්ටිෆයි කරන්න සමහරලාට country of origin එක බලපාන්නට තියෙනවා local නැති වුණත් foreign referrals ඒ කියන්නේ foreign testimonials බලපාන්නට තියෙනවා ඕක ඔය gap එක compare කරන්න standards tires වල තියෙන maybe ISO whatever the standards තියෙනවා නම් ඒවා use කරන්න පුළුවන් ඊට අමතරව ඔයාට add කරන්න පුළුවන් නම් මොනවා හරි service component එකක් ඕකට තියෙන්න පුළුවන් right okay now we sell tires if something goes wrong you come directly to our service center we will check and give you එහෙම නැත්නම් අපි උදාහරණයක් විදිහට දැන් ඕගොල්ලෝගෙන්ම නම් service තියෙන්නේ අපි හිතමු right අනිත් ටයර් එකක් ගත්ත එක්කෙනෙක්ට කිලෝමීටර් 10000න් 10000 වෙන කාට හරි දීලා ඉවර රුපියල් 1500ක් දීලා වීල් අලයින්මන්ට් එකක් කරන්න. ඔයා කියනෝ නෑ පළවෙනි අවුරුද්ද ඇතුලේ එහෙම නැත්නම් පළවෙනි 30000 මීටර් 30000 ඇතුලේ මම වීල් අලයින්මන්ට් එක ෆ්‍රී කරලා දෙන්න. මම කියන්නේ හැමතිස්සෙම මේක කරන්න පුළුවන් කියලා. cost calculation එක කරලා බලන්න. so ඔය price gap එක justify කරන්න පුළුවන් නම් you have no issue. price gap එක justify කරන්න බැරි එක තමයි අපි fail වෙන එකම තැන.
මොකද අපි ගොඩක් තැන්වල ෆේල් වෙන්නේ ප්‍රයිස් ගැප් එක ජස්ටිෆයි. ඒතර ප්‍රයිස් ගැප් එක ජස්ටිෆයි කරලා එහෙනම් ක්ලයන්ට් කියන්න පුළුවන් අඩු වෙනවයි කියලා. අපි බලනවා. right? right? පියුමල් මම හිතන්නේ බලාගෙන ඉඳලා බැරිම තැන දැම්මද කොහෙද වීඩියෝ එක. ඈ එහෙමද පියුමල්? So we were having a chat. We gave a break. ඉතින් කොමාරි පොඩි chat එකක් තිබ්බා පියුමල් ඒකලොන් එක්කත් කතා කරන්න. So, my dear friends, Piumal Fernando is one of the leading lawyer, right, in this country, and he's consulting for many corporate sector companies, and also he's the founder of Fernando's Law Chamber, right? Law college lectures karna, law college exams lectures karna, and he's lecturing for many other institutes as well. So Piumal Fernando is there for you all to get the comprehensive idea on the legal perspectives in sales and the marketing dimension, right? So and he's having a huge experience in the industry. මේ Piumal කතා කරන දේවල් අපිට කතා කරන්න බෑ. ඒකයි මම කිව්වේ මිස් කරගන්න එපා කියලා session එක. So guys, take the maximum. So we are having 8 hours with Mr. Piumal. මොකද ඒ 8 hours වලින් අපි ගන්න පුළුවන් උපරිම අරගන්න. මොකද මේ area එක one of the key area where which will be tested even in your exam. මොකද මේකෙනුත් MCQs කීපයක් අපි Piumal සර්ගෙන් ඉල්ලනවා. එතකොට හොඳට අහගෙන ඉන්න. right? අහගෙන ලියන්න තියෙනවා ලියාගෙන පාඩම් කරලා ඒ ටික මේවා කරන්න. So I'm not going to explain anything. Piumal sir, I will hand over the session to you directly. Is it okay? Okay, thank you so much. Thank you so much, Mike. මේ මට ෂෙයා කරන්න හරි මට මේ මම ඉස්සෙල් ෂෙයා කරන්න ඕන මේ PowerPoint presentation එක මට පුළුවන්ද මෙතනින්? කොහොමද මට PowerPoint presentation එක ෂෙයා කරගන්න ඕන මට access නැහැ. ඇහෙන්නේ නැහැ මට. නෑ මට ඔයා කියන එක ඇහෙන්නේ නැහැ. ඔයාගේ mic එක off මම හිතන්නේ. sorry mic එක mute. දකුණු පැත්තේ උඩ Piumal අර arrow head එකක් තියෙනවා. ඒක දෙන්නේ ඒක access දෙන්නේ නැහැ මට. okay. ඔයා ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ login එකෙන් නේ. මම SMS කරපු login එකෙන් ගන්න පුළුවන්ද? yes කොහොමද ඒකට යන්නේ? ඒ කියන්නේ ඔකෙන් sign out වෙනවා. give me 1 minute. නිර්මලා එපා. ඔයාට මාව co-host කෙනෙක් කරන්න බැරිද? පුළුවන්. ඒක තමයි. I'll tell නිර්මලා. හරි මං හිතන්නේ. හරි මහේෂ් ආවා. ආව නේද? ආවා. හරි මම දැන් ෂෙයා කරන්න. Thank you so much. no worries. මේ පැය දෙක ඇතුළත තුල break දෙන්න ඕනේ නැහැ නේද? එපා. ඒ දීලා කරන්න බෑනේ නැත්නම් ඔයාලට time එකක් නැති. ඔව් ඒක sorry guys, can't help. පැය දෙක ඇතුළත break දෙන්න ඕනද කියලා මම නැහැ කිව්වා. So you all can have your session. So over to you sir. Okay, thank you so much. Thank you so much Mahesh sir. Right, okay. Right, but again, hurry. Okay. Okay, my dear students, can you hear me? Anyone? Yes. Yes. Right. Okay. Thank you so much. Yes, Thank you yes. so much. Right. Okay, we'll go ahead. Right. Okay. So now, basically, when it comes to this module, when it comes to these consequences of this syllabus, we have to look into the legal aspects properly, because you know, even today, not only for marketing, sales, for everything. I mean, like for medicine, for engineering, for IT industry, even for nursing, right? Everywhere, the candidates should aware the legal aspects, the legal backgrounds. So therefore, it is our responsibility as well, especially the KDC Academy of Management, to introduce the legal perspectives of this module. So therefore, as a result of it, ultimately Mr. Mahesh and the senior academic team has decided to have the legal aspects of this module. Therefore, from the beginning today, we should aware
what we're going to discuss of this syllabus with regards to law, and what are the basic elements that we're going to learn today, and how we can interact with our customers, clients, and how the business is compounded upon the industry and the consumer relations, so and so. So basically today, the 2 hours that we have until 6 o'clock, that I'm planning to discuss the basic things of law. Maybe most of you are aware about legal aspects, but sometimes maybe that you are not aware. Therefore, by believing the fact that you are not that much familiar with law, I'm starting my session. And please feel free to interrupt me at any time. Okay. So where you have any questions, doubts, contradictions, conflicts with regards to law, of course you may ask, because I know that you are really, really experts in your field, but I am not that much sure that you are experts in law or otherwise legal field. Therefore, it is your request. I'm humbly pleading from you to ask questions, because without having questions, without having healthy discussions, we cannot move further, right? Therefore, now from the beginning, so I would like to ask a simple question, like what is law? Even in your screen now, you can say like, okay, this is what is law, but basically you should aware what is law. Basically law derives from rules and regulations. මේ නීතිය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ රීති සහ රෙගුලාසි කියන දෙකෙන්. Law has been derived from rules and regulations. මොනවාද rules and regulations කියන්නේ රීති. දැන් උදාහරණයකට අපි අරගත්තොත් පොඩි කාලේ අපේ අම්මා තාත්තා වුණත් අපිට නීති දානවනේ. ඇත්තට මේවා නීති නෙමෙයි, අපි ඒවට කියන්නේ රීති කියලා. දැන් උදාහරණයක් විදිහට මට මතකයි මම පොඩි කාලේ නිතරම ගෙදරින් කියපු දෙයක් තමයි කොහේ සෙල්ලම් කරත් මොනා කරත් 6 වෙද්දි ගෙදරට ඇවිල්ලා ඇඟ හොදගෙන ඒ ආගමික කතාවක් තියෙනවනේ ඒව කරලා, මොකද මම කතෝලිකේ, ඒව කරලා ඉවර වෙලා සූදානම් වෙන්න ඕන අධ්‍යාපන වැඩ කටයුතු වලට. ඊට පස්සේ රැයට කාලා නිදා ගන්න යනවා. ඔය වගේ යම් කිසි නීති පද්ධතියක් අල්ලලා තියෙනවා ගෙදරක. සමහරලාට දැන් මට වැඩිය මගේ අක්කට ඇප්ලයි වෙච්ච මේ නීති පද්ධතිය වෙනස්. උදාහරණයක් විදිහට අක්කට මට වැඩිය තව පොඩ්ඩක් කලින් ගෙදර එන්න ඕන, මොකද ගෑනු ළමෙක් නිසා. ඊළඟට එයාට තෝරාගත්තු පිරිසක් සමග විතරයි සමහර වෙලාවට ඇක්සස් තියෙන්නේ. කියන්නේ හැමෝම ආශ්‍රය කරන්න බෑ. හැම ගෑනු ළමෙක් මම ගෙදරින් බැහැයි කියලා වෙන් කරපු චරිත කීපයක් තියෙන. ඒව හම්බෙන්න කරන්න යන්න බෑ, ලැබෙවලට එන්න බෑ. මේ ආදී වූ වශයෙන් නීති පද්ධතියක් තියෙනවා. ඇත්තම කියනවා නම් මේවා නීති නෙමෙයි. මම එකට හේතුව කියන්නම්. what is the reason is නීතියක් කියන එක හැම කෙනෙකුටම ඇප්ලයි වෙන්න ඕන. දැන් ඔයාලා දන්නවා දැන් අපේ ගෙදර නීතියක්, තමන්ගේ ගෙදර නීතියක් දැම්මොත් ඒක අල්ලපු ගෙදර ළමයට අදාළ වෙන්නේ නැහැ. Of course, by believing the fact that your father has no relationship with that family. හරි? එතකොට අල්ලපු ගෙදරට කවදාවත් අදාළ වෙන්නේ නැහැ. ඔයාට අදාළ වෙන නීතියක්. හරි? මහේෂ් KDC ඇකඩමි එක ඇතුලේ ඉඳගෙන දාන මොකක් හරි රූල් එකක් අපි සරලව දැන් ටික නීතියක් කියලා ඒක වෙන ඉන්ස්ටිටියුට් එකකට හරි වෙන ප්‍රෝග්‍රෑම් එකකට හරි බලපාන. එකම ඉන්ස්ටිටියුට් එක. සමහර KDC එකේම අපේ තියෙන අනිත් ප්‍රෝග්‍රෑම්ස් වලට ඒක බලපාන්නේ නැහැ. මේ වගේ පුද්ගලයාගෙන් පුද්ගලයාට, සමාජයෙන් සමාජයට, ජන කොට්ටාසයෙන් ජන කොට්ටාසයට වෙනස් වෙන දේවල් තියෙනවා නම් අපි ඒවලට කියනවා රීති කියලා. හරි? රීතියක් කියලා කියන ඇත්තටම කමාන්ඩ් එකක්. හරි? අපි හැමෝම කමාන්ඩ්ස් වලින් තමයි ජීවිතේ බැඳිලා ඉන්නේ. හරි? ගොඩක් වෙලාවට කසාද බැඳෙන් පස්සේ වලට ගොඩාක් කමාන්ඩ්ස් තියෙනවා. හරි? ඒ නිසා ජීවිතේ අපි ගොඩක් වෙලාවට කමාන්ඩ්ස් වලින් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ කමාන්ඩ් එකක් තමයි, නියෝගයක් තමයි රූල් එකක්. එහෙම නැත්නම් රීතියක් බවට පත් වෙන්නේ. රීතිය තමයි නීතිය බවට පත් වෙන්නේ. command, rule, law. මොකද්ද මේ නීතියක් කියන්නේ? එතකොට විශාල සමාජයකට, එහෙම නැත්නම් රටකට where the rules are applicable for the whole country, entire country, then it is known as a law. එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. ඇයි ගෙදරක නීති දාන්නේ? අපි එතනින් පටන් ගමු. පවුල් එක කියන්නේ ඕනම සමාජයක පොඩිම තැන, right? The family unit.
why we are implementing certain commands or maybe rules or maybe laws in a family. ඒ පවුලේ smooth function එක තියාගන්න ඕන නිසා. නැත්තම් ඒ ළමයි අයාලේ යන්න පුළුවන්. හරි සමහර වෙලාවට ඒ ළමයි වැරදි මාර්ගයේ යන්න පුළුවන්. හරියට අධ්‍යාපනය ලබන්නේ. දැන් අද වුණත් ඔයා තප්පර 10ක් අරගෙන පිටිපස්සට හිතලා බලුවොත් because of your rule, because of the rules of your parents, you are being here today. Those who have not received such commands, rules, they are kind of like beasts, animals today. Maybe you have good examples in your life. Okay? So therefore, at the family unit, it is really, really necessary to have these kind of rules and regulations, especially commands. So thereafter, what is the next unit that you have before the society? Actually, your school. Your school, it has a disciplinary guideline, disciplinary code. You have to work accordingly, right? Sometimes, if you can remember, you were in kind of like you were required to be so fancy or fashionated during your school time, but the head of your discipline, maybe the vice principal, maybe the principal, they have restricted you. Certain restrictions brought by them, right? Sometimes while you are leaving the school, you may gel your hair, right? You may comb it in a different way, right? Sometimes you are a schoolboy, but you are attaching a small hanky panky here, right? So likewise, at least somehow your school or your family control yourself. And then the society. In the society as well, there are certain rules which are come like sometimes commands, sometimes ethics. Okay. But the thing is, when it comes to a country, such commands, such rules are inadequate. And it needs the proper recognition. Because otherwise, maybe you are following laws, but the other one is not following. There are contradictions, conflicts when it comes to the application of law, right? We'll discuss them later on because of the political issues, society issues, religious issues, traditional issues, cultural issues, etc. We'll discuss them later on, but try to take it into your mind. In order to have a proper smooth function in our society, in our country, it is really, really necessary to have a law, right? මම දන්නවා දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ ඊළඟට සර් ඉතින් අපි නීතිය follow කරාට දැන් සමහර අය follow කරන්නේ නැහැනේ. ඔයාලට එන ලොකුම question එක politicians ලවනේ. මේ වැඩේදී politicians ලයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ අහිංසක බුල්ස්ලා ටිකවයි පැත්තකින් තියලා කතා කරනවා. Right? So therefore that you can understand properly, we need මම මේකත් කියන්නකෝ දැන් හරි. ඇයි politicians ලාට සමහරලාට ඒ law එක apply වෙන්නේ නැත්තේ? අපි ඒක වෙන වෙලාවක කතා කරමු. මෙහෙම ගන්නකෝ දැන් ගෙදරදී ගත්තොත් අපිට 6ට කලින් ගෙදර එන්න ඕනේ කියලා කිව්වට තාත්තට සමහරලාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? තාත්තමනේ rules හදන්නේ. තාත්තට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. අපිට 6 වෙද්දි ගෙදර එන්න ඕනේ කියලා තාත්තා සමහරලාට ඊළඟ දවසේ උදේ තමයි ගෙදර එන්නේ යාළුවොත් එක්ක සෙට් වෙලා. හරි? අපි රැට අනිවාර්යයෙන්ම ගෙදර තියෙන කෑම එක මොනවා වුණත් කට වහගෙන කන්න ඕනකොට තාත්තට එහෙම නැහැ වෙන්න පුළුවන්. හරි තාත්තට අර කෝණ මේ කෝණ වෙන්න පුළුවන්. හරි එතකොට එතන තියෙන නිර්ණායකය දැන් ඔයා තාත්තා කෙනෙක් විදිහට ඕනලා හිතව බලන්නකො. එතකොට ඔයාට ඒ ළඟට එන නිර්ණායකය තමයි the criteria. හරි. I am the earner. මම තමයි උපයන්නේ. ඒ නිසා මට ඕන විදිහට හැමදේම තීරණය වෙන්න ඕන. maybe මම උනත් එහෙමයි සමහර ලාවට. හරි. අපි ඕන කෙනෙක් කැමති නැහැ තව කෙනෙකුට යටත් වෙලා ඉන්න. අපි උත්සාහ කරන්නේ තව කෙනෙක් යටත් වෙලා ඉන්න. ඒ නිසා තමයි entrepreneurship කියන එක පවා ඇති වෙලා තියෙන්නේ ලෝකේ. right? ඔයා තව කෙනෙක් යටතේ වැඩ කරන්න කැමති නැහැ. අවුරුදු 30 වගේ වෙද්දි බොහෝ වෙලාවට ඒ නිසා තමයි අපි entrepreneurship එකකට යන්නේ. ඇයි මොකටද අපි තව කෙනෙකුට වැඩ කරන්නේ? හැබැයි entrepreneurship එකට එන්න ඔයාට කලින් experience ටික තියෙනවා නේ ඒක වැදගත් වෙනවා. වෙනම කතාවක්. ඒ නිසා politicians ලටත් law එක apply වෙන්නේ නැහැ කියන එක practically අපිට හිතන්න පුළුවන් කියන්න පුළුවන්. මම හිතන්නේ මම කියනවා කියන එක දෙකම. එයාලම තමයි හදන්නේ. අපේ තාත්තා නීති හදනවා වගේ ගෙදර. හරි? හැබැයි ඒ වලින් එයාලා බවුන්ඩ් වෙන්නේ නැහැ due to certain rules, due to certain issues. ඒ ස්කෝල් එක උනත් මම හිතන්නේ ප්‍රින්සිපල් වැරදි විදිහට කොණ්ඩ කැපුවයි කියලා ප්‍රින්සිපල්ට දඬුවමක් ලැබෙයි කියලා. ප්‍රින්සිපල් එක මොන හරි ෂේප් කරගෙන එනවා. හරි? දැන් ස්කෝල් එක සමහරලාට ඔයා ගෑනු ළමයික එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්න එකයි.
ඉස්කෝලේ ප්‍රින්සිපල් ඉස්කෝලේම ඉන්න මිස් කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන වුණාම එන රිසල්ට් එක විදි දෙකක්. හරි. ඒ නිසා law කියන එකේ application එක වෙනස්. ඒක අපි වෙන දවසක කතා කරමු. But you should understand here why we have a law and basically what is law. I believe now you know that law is derived from basically rules and regulations. Rules and regulations are derived from commands. The entire society, the family unit, and the whole country is based on commands, rules and regulations, and then law. Therefore, what are the rules and regulations which have been made for the smooth function and to regulate country, and what are the rules and regulations apply for everyone? Such things are known as laws. Hari. මං හිතන්නේ පළවෙනි part එක clear. හරි. මේ මෙතෙන්ට වෙනකම් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. If you have any questions, doubts, you may ask now. Please feel free to ask. ඔක්කොම තේරුණාද? Anyone? මං හිතන්නේ trail එකේ ඉන්නවා 100ක් විතර. ඔක්කොම තේරුණාද? Somebody say at least yes or no? Yes. Good evening. Yeah, right. Very good. Very good. Thank you so much. You got the point. Okay, හරි. ඒක ඔළුවේ තියාගන්න. Very nice. මට හරි සන්තෝෂයි. හොඳ ළමයි සෙට් එකක්. ළමයි මෙතන මේ company CEOs ලා දෙන්න සමහරවිට මම දන්නේ නැහැ, but don't misunderstand about that. ඔයාලා මට ළමයිනේ කවුරුනත් හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි students ලා එච්චරයි. Clear. Very good. මාරික්වන්ට ඔළුවට ගිහිලා තියෙනවා. හරි. We'll come to the next point. Now, as a basic point, as a fundamental point that you know, in order to regulate this country, we need a law. But the problem here is that we have to understand, that we have to realize that it is very difficult to handle this country by a one particular thing, one particular unit. So therefore, sometimes we have to delegate powers. We have to implement certain things likewise. Okay. However, when it comes to Sri Lankan legal system, you should understand certain things. I mean, now I'm going to explain you the legal platform of Sri Lanka. Then, ඔයාලා marketing කරන්න හරි sales කරන්න හරි යනවා නම් ඒ රටේ නීතිය මොකක්ද කියලා දැන් දන්නවා නීතිය කියන එක ආවේ කොහොමද කියලා දන්නවා. නමුත් ඒ රටේ මොන වගේ නීතියක්ද තියෙන්නේ කියලා දැනගෙන යන්න එපා. දැන් ඔයාලා කවදා හරි දවසක ඕස්ට්‍රේලියාව වගේ රටකට පදිංචියට යනවා නම් මුලින්ම ඉගෙන ගන්න ඕන දේ තමයි අපේ මිනිස්සුන් ඉගෙන ගන්න කඩේට ගිහිල්ලා බඩු ගන්න කොහොමද කියලා නැහැ. මම නම් උපදෙස් දෙන්නේ. මම කන්සල්ට් කරන කම්පැනිස් වලදී ඔය ළමයි පිට රට යවද්දී මම කියන්නේ නෑ ඒ රටේ තියෙන නීතිය ඉගෙනගෙන යන්න. ඒක දන්නවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? වාහනේ එලවන්නේ ඩ්‍රයිව් කරන්නේ කොයි පැත්තෙන්ද? හරි pedestrian crosses මොන වගේද තියෙන්නේ? color lights වලට කොහොමද respect කරන්න ඕන? මෙන්න මේ දේවල්. හරි අපි ඒක පැත්තකින් තියමුකෝ. එතකොට දැන් ඔන්න ඔයාලා sales හරි business හරි marketing හරි කරන්න යනවා මේ ශ්‍රී ලංකාව කියන පුංචි රටේ. එතකොට ඔයාලා මේ රටේ තියෙන legal system එක එහෙම නැත්නම් මේ රටේ තියෙන නීති ක්‍රමය කියන එක දැනගෙන තියෙන්න ඕන. දැන් ඕක අහපුවාම question එකක් ඉදිරියට අපුවාම අපේ රටේ තියෙන මොන නීතියද කියලා එක එක උත්තර එනවා. එක එක සමහරවිට කුණුහරුප උත්තරත් එනවා. මම මේ කියන කාරණේ හොඳට අහගන්න. ඊට පස්සේ මේක කතාවක් වගේ මතක තියාගන්න. එක්සෑම් එකදිත් මේ වගේ දේවල් එන්න පුළුවන්. ඔන්න මම හින්ට් එකක් දුන්නා. ඒ නිසා මේක හරියට ඔළුවේ තියාගන්න. මෙන්න මේකයි කතාව. ශ්‍රී ලංකාව කියන රට රජවරුන් විසින් පාලනය කරද්දී we had many laws. හරි? but unfortunately දැන් වගේම තමයි අපේ මිනිස්සුගේ තිබිච්ච බල කෑදරකම ඒව දේවල් නිසා සමහර ලාවට රටේ කොටස් බෙදිලා තිබුණා. මම දන්න විදිහට ඉතාම සීමිත අවස්ථාවකදී තමයි අපේ රට එක රජවරයෙක් නෙමෙයි රජ කෙනෙක් යටතේ පාලනය වුණේ. ඉතා සීමිත අවස්ථා. අනිත් හැම වෙලේම උතුරු කෑල්ල එක්කෙනෙක්, මැද කෑල්ල තව එක්කෙනෙක්, යට කෑල්ල තව එක්කෙනෙක්, ඒක ඇතුලේ පොඩි ඩිවිෂන්ස් තියෙනවා. පොඩි රජවරු, කුමාරවරු පාලනය කරනවා. ඒ වගේ රුහුණු පිහිටි මායා කියලා කැඩිලා තිබුණා. හරි එක දේවල් තිබුණා. එතකොට ඒ තියෙද්දි ඒ ඩිවිෂන්ස් වලට ඒ නීති තිබුණා. දැන් උදාහරණයක් විදිහට එලාර northern කොටසයි ඒ කාර්ය කන්ට්‍රෝල් කරද්දී පහළ රුහුණේ
කාවන්තිස්ස ඒ රජතුමා එයාගේ තිබුණේ වෙනම rules. මොකද කාවන්තිස්ස කියන්නේ ගොඩක් බුඩිෂ් එරා එකත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. එයාගේ තිබිච්ච අර මාර ධාර්මිෂ්ඨ මහත්මා ගාන්ධි ටයිප් එකේ rules තිබුණේ. හැබැයි කිං එලාරගේ එහෙම තිබුණ නැහැ. එයාගේ තිබුණේ මාර ස්ට්‍රික්ට් ලෝ එකක්. හරිය නිකන් දැන් ඔය ගල්ෆ් ඒරියා වල තියෙන ශාරියා ලෝ එක වගේ එකක් තිබුණේ. එයාත් ධාර්මිකයි. හැබැයි අකුරට වැඩ රූල් work to rule. එතකොට අපිට දකින්න පුළුවන් ලංකාවේ ඩිවිෂනලි එක එක ලෝස් තිබුණා. මේක ඇත්තටම ලොකු පාඩුවක්. සමහරවිට මේක ලොකු අවාසියක්. මේ தත්ත්වය දිගින් දිගටම තිබුණා කොහොම හරි ඔහොම ඇවිල්ලා අපේ රටේ ඇති වෙනවනේ කන්ද උඩ රට රාජධානිය කියන තැනට වෙනකන් අපේ රට එනවා. ඒදී අපේ රටේ මුහුදුබඩ කලාපයක් තියෙනවා. we call it like coastal area, otherwise පහත රට and the middle area ඔහොම තියෙනවා. ඔහොම තියෙදි අන්තිමටම අපේ රටේ තිබිච්ච පද්ධතිය තමයි in Sri Lanka the northern side we had a law called තේසවලමේ. බය වෙන්න එපා. වල් කතාවක් මොකුත් නෙමෙයි තේසවලමේ. හරි the law was known as තේසවලමේ. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ හරිද උතුරු ප්‍රදේශයේ ස්පෙෂලි යාපනයේ අර්ධද්වීපයේ හරියේ ඒ හරියේ ජීවත් වුණා මිනිස්සු වගේක් ඒ මිනිස්සු ඩිරයිව් වුණේ දකුණු ඉන්දියාවේ. මලබා කියන කට්ටිය. මලබත නෙමෙයි මලබා. එතකොට මේ මලබාලගේ අය ඇවිල්ලා northern province එකේ settle වෙච්ච අයට. හරි මලබාලගේ කොටසක් ගියා කැන්ඩියන් වලටත් මේ මැද පළාතට. නමුත් northern වල settle වෙච්ච අයට law එකක් apply වෙනවා. ඒකට කියනවා තේසවලමේ කියලා. හරිනේ. ඔය අතරතුරේ ලංකාවේ මැද එහෙම නැත්නම් කැන්ඩියන් ප්‍රොවින්සස් වල කන්දුටරට පළාත්වල ලෝ එකක් තිබුණා. අපි ඒකට කියනවා කැන්ඩියන් ලෝ කියලා. හරි කැන්ඩියන් නෙමෙයි කැන්ඩියන්. KANDYAN. හරි කැන්ඩියන් කියලා. ඊට පස්සේ ලංකාවේ ඒ වෙනකොටත් හිටපු ඔක්කොම මුස්ලිම්ස්ලා ගවර්න් වුණේ මුස්ලිම් ලෝ එකකින්. හරි මේ වගේ තව තිබුණා පුත්ලම් ඒරියා එකේ තිබුණා මුක්කුවා කියලා M. හරි M. මුක්කුවා ලෝ කියලා. හරි ඊළඟට ඔය පර්සීස් ලෝ එක තිබුණා ලංකාවේ කොළඹ ඉඳලා හලාවත පුත්තලම ආනමඩුව වගේ ප්‍රදේශ වෙනකම් මුහුදුබඩ ප්‍රදේශයේ මුතු කැණීම් කරන the pearl industry, those who were entered into and doing their businesses on pearl industry, they were known as Persees. ඊළඟට Persees එයාලට තිබිච්ච law එක තමයි Persees law. එතකොට ඔය දැනටත් කොළඹ තියෙන හෙට්ටි වීදිය හෙට්ටි මිනිස්සු those who were goldsmiths jewelry industry එකට අදාළ අය ඒ අයට තිබිච්ච law එක තමයි Chetty's law. ඔය වගේ ලංකාවේ මීට වැඩි තව ගොඩාක් තියෙන එක එක තැන්වල එක එක ඉන්ඩස්ට්‍රි එකට අදාළව laws තිබුණා. ලංකාව මුලින්ම ශ්‍රී ලංකාව was conquered by Portuguese. හරි. ඒක එහෙන පොෂ් විදියට කියනවා Portuguese එහෙම කියලා අපි දන්න සිංහලෙන් පෘතුගීසි. Sri Lanka was conquered by Portuguese. So in 1505 1505 my law students are always saying, sir, luckily they didn't introduce us any law. Yes, it's true. Luckily, they didn't introduce any law to Sri Lanka. However, later on in 1656, the coastal areas which were conquered by the Portuguese were again conquered by Dutch by chasing Portuguese. මුහුදුබඩ ප්‍රදේශයේ අල්ලන් හිටිය පෘතුගීසින්ට කවදාවත් බැරි වුණා රටේ මැදට වෙන්න බලය තහවුරු කරගන්න only the coastal areas of the country. එයාලට ගහලා 1656 දී 1657 වගේ වෙද්දී ඩච්ලා මේ රටේ coastal areas අල්ලගත්තා. Right? Done. However, in 1796 1796 දී British came to Sri Lanka and they conquered the coastal area of Sri Lanka by chasing out Dutch people from the country. මෙතන පොඩි ඉෂුව එකක් තියෙනවා. පොර්තුගීස් වගේ නෙමෙයි ඩච්ලා අපේ රටට ආපු ගමන් රෙකග්නයිස් කරපු දෙයක් තමයි ඩච්ලා දැක්කා එක එක තැන්වල එක එක නීති තියෙන්නේ. හරි. ඒ නිසා මේක අපි හරියට මේක සෙටල් කරන්න ඕන. මේක හරියට ඉම්ප්ලිමන්ට් කරන්න ඕන. මේකට හරි සිස්ටම් එකක් තියෙනවා. මේක සිස්ටමැටිකල් වෙන්න ඕන. මේක ටෙක්නිකල් වෙන්න ඕන කියලා. එයාලා මොකද කරේ? අර උතුරේ තිබිච්ච කට වචනෙන් තිබිච්ච
තේසවල මේ law එක ඒක codified කළා. codified කරනවා කියන්නේ ඒක පොත්පත් වලට enter කළා. හරි. හැබැයි ඊළඟට මුස්ලිම් law එකත් up to a certain එක මුස්ලිම් law එක ඒ වෙනකොටත් යම් තා දුරකට codify වෙලා තිබුණේ. එයාලා ඒකත් යම් තා දුරකට codify කරා. හරි. හැබැයි එයාලට කරගන්න බැරි එකම දේ තමයි කැන්ඩියන් law එක. සහ ඩස්ලා recognize කළා අර මම කියපු පොඩි laws. මුක්කුවා, චෙට්ටිස්, පර්සීස් මේ වගේ laws තිබිලා තේරුම් නැහැ. ඒ නිසා එයාලා ඩච් law එක හඳුන්වලා දුන්නා අපේ coastal area එකට. දැන් coastal කියලා කිව්වට ඇත්තටම අතෑරෙන්නේ කැන්ඩියන් provinces විතරයි. දැන් කැන්ඩියන් provinces කියලා තියෙන මධ්‍යම පළාත විතරක් නෙමෙයි. තව ඌව පළාතෙන් යම් කොටසක්, වයඹ පළාතෙන් කුරුණෑගල පැත්තට, ඊළඟ උතුරු මැද පළාතෙන් අනුරාධපුරයේ කිට්ටුවට වෙන්නම රාජධානිය විහිදිලා තිබුණා. හරිනේ. එතකොට ඒ හරිය අර නිකන් රටේ මැද කුට්ටියක් අර ඉතුරු වටේ ඔක්කොම ගවර්න් වුණා ඩච් law එකෙන්. එක දෙයක් මතක තියාගන්න මේ law එක ඩච් law විතර නෙමෙයි මේකට අපි කියනවා රෝමන් ඩච් law කියලා. හරි මම ඒකට හේතුව දැන් කියලා දෙන්න යන්නේ. ඩච්ලා අපි ගත්තොත් ඉස්සර ඒකට කියන්නේ හොලන්ඩ් දැන් නෙදර්ලන්ඩ්. හරි මේ අය එයාලගේ රටේදී යාලව ආක්‍රමණය කළා රෝමානු අධිරාජ්‍ය. they were conquered by Roman Empire. එතකොට එයාලගේ රට රෝමානු අධිරාජ්‍ය කොන්කර් කරද්දී එයාලගේ රටේ තිබුණා එයාලගේ ඩච් law එක. රෝමන් අධිරාජ්‍යය මොකද කරේ? එයා ඉන්ට්‍රොඩියුස් කළා රෝමන් law. රෝමන් law කියන්නේ ලෝකේ තියෙන පරණම නීතියක්. අපි මේ හැම නීතියක්ම පදනම් වෙලා තියෙන්නේ රෝමන් law වල. ඩච් වල ඩච් law එක තිබුණා. රෝමන් එම්පයර් එක කොන්කර් කරද්දී එයාගේ රෝමන් law එක ඉන්ට්‍රොඩියුස් කරා. දැන් මේ දෙක මර්ජ් වෙලා මොකද්ද හැදුනේ ඩච් වලදී? රෝමන් ඩච් law එක. Originally they had Dutch law. Hari Roman Empire introduced Roman law. Merged, mixed Roman Dutch law. With that effect, with that situation, they came and conquered Sri Lanka. Right. එහෙනම් ඩච්ලා අපේ රටේ පහත රට මුහුදුබඩ ප්‍රදේශවලට law එකක් අඳුනලා දෙනවා. ඒ තමයි Roman Dutch law එක. එතකොට ඩච්ලා මේ රට අන්තිමට අල්ලන් ඉන්න තැන වෙනකන් ඒ කියන්නේ 1796 වෙනකන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශය නැත්නම් පහත රට ප්‍රදේශය පාලනය උනේ ඩච් law එකෙන්. උතුරු කරේ හිටපු තේසවල මේ අයට තේසවල මේ law apply වුණා. මුස්ලිම් අයට මුස්ලිම් law apply වුණා. හැබැයි අත තියන්නවත් බැරි වුණා කැන්ඩියන් provinces වලට. කැන්ඩියන් provinces වල කැන්ඩියන් law එක තිබුණා. ඔන්න කතාව. 1796 දී මොකද වෙන්නේ? ඩච්ලාට පහර දීලා බ්‍රිටිෂ්ලා මේ රට අල්ල ගන්නවා. මුලින්ම මේ රටේ coastal areas අර මම කියපු පහත රට ප්‍රදේශ විතරයි. ඊට පස්සේ 1815 දී in 1815 the whole country was conquered by British. 1796 දී මුහුදුබඩ ප්‍රදේශ විතරයි 1815 දී මුළු ලංකාවම conquer කරගන්නවා. දැන් ප්‍රශ්නයක් එනවා බ්‍රිටිෂ්ලාට. මොකද බ්‍රිටිෂ්ලටත් හොඳ law එකක් තියෙනවා. ඒ තමයි ඉංග්ලිෂ් law එක. බ්‍රිටිෂ්ලටත් හොඳ legal system එකක් තියෙනවා. ඒ තමයි ඉංග්ලිෂ් law එක. දැන් බ්‍රිටිෂ්ලට ප්‍රශ්නයක් එනවා. මල කෙලියයි දැන් මොන law එකෙන්ද මේ රට පාලනය කරන්නේ? උදාහරණයක් විදිහට හිතන්න එහෙම වෙනවට නෙමෙයි මිනිහෙක් කසාද දෙකක් බැඳගත්තා. පළවෙනි කසාදේදී යාට එයාගේ පළවෙනි කසාද ගෙදර තිබිච්ච මොන හරි නීති රීති ටිකක් තිබුණා. දැන් මිනිහා දෙවෙනි ගෙදරත් අල්ලගෙන මිනිහා කල්පනා කරනවා හරි මම දෙවෙනි ගෙදරට කලින් ගෙදර නීති ටිකම දානවද? එහෙම නැත්නම් මේකට අලුත් නීති ටිකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවද? එහෙම නැත්නම් මේ ගෙදර හිටපු කලින් මිනිහා මේ ගෙදර දාපු නීති ටික ඒ විදිහටම යන්න දෙනවද? දැන් බ්‍රිටිෂ් කට්ටිය මේක හිතනවා. බ්‍රිටිෂ්ලා හිතුවා නෑ අපි රෝමන් ඩච් law එකම මේ රටේ මේ තියෙන laws ටිකම මේ විදිහට යන්න දෙමු. ඒ අනුව එයාලා ඩිසයිඩ් කරනවා අර මම මුලින් කියපු විදිහට පහත රට ඒරියා එකේ කොහෙද රෝමන් ඩච් law එක තියෙන්නේ ඒක ඒ විදිහටම ඉම්ප්ලිමන්ට් වෙන්න දෙන්න. northern area එකේ තේසවල මේ area එක තේසවල මේ law එක apply වෙනවා නම් ඒක ඒ විදිහටම යන්න දෙන්න. හරි මුස්ලිම් අයට මුස්ලිම් law එක apply වෙනවා නම් ඒක ඒ විදිහටම යන්න දෙන්න. කැන්ඩියන් provinces වල කැන්ඩියන් law එක apply වෙනවා නම් ඒක ඒ විදිහටම යන්න දෙන්න. කියලා මෙයාලා රට ඒ විදිහට control කරගෙන